ගරු සුනිල් හඳුන්වතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවා ගැනීම පිළිබඳව සිද්ධ කෙරෙන මේ සාකච්ඡාවේදී කරුණු කිහිපයක් දක්වන්න බලාපොරොත්තු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාට මතකයි මේ පිළිබඳ මුලින්ම සාකච්ඡාව ගත්තේ මේ පාර්ලිමේන්තුවේ ජනවාරි 9 වෙනිදා. يعني পদවි ප්‍රාප්තියත් එක්ක ජනාධිපතිතුමාගේ পদවි ප්‍රාප්තියේ සමරීමේ එක අවස්ථාවක් හැටියට මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාකච්ඡාව ගෙනාවා. ඊට පස්සේ ඒක 12 වෙනිදාට කල් ගියා. 12 වෙනිදාට කල් ගියපු එක මේ තරම් වැදගත් එකක් නා. මේකේ තියෙන වැදගත්භාවය, මේකේ තියෙන උවමනාව රවුෆ් හකිම අමතුමාගේ විදිහට මේ සුජාතභාවය ආරක්ෂා කරගන්න මේක ඉතා ඉක්මනින් නැවත කතා බහ කරලා විවාද කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත යුතු තිබුණා. නමුත් අද දැන් 12 වෙනිදා ඉඳලා පෙබරවාරි මේ 25 වෙනිදා වෙනකන් දැන් ආවා. ඇවිල්ලා ඊයේ සහ අද මේක සාකච්ඡා කරනවා කියලා ඊයේ හදිස්සියේ නැවත කතා කරලා කියනවා අද උදේ 9:00 ඉඳලම මේක කතා කරලා ඉවර කරනවා කියලා. අද දිනේම මුළු දවසම මේකට ගත්තා. ඊට පස්සේ දැන් අදත් මේක ඉවර වෙන්නේ නැහැ. බාලගිරි දෝෂේ වගේ. අදත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හදාගන්න එක. ජනවාරි 9 වෙනිදා ඉඳලා එන ගමන අදත් ඉවර වෙන්නේ නැහැ. මේක අදත් ඉවර වෙන්නේ නැතුව තියෙද්දි ජනතාවගෙන් අදහස් අහනවා. ජනතාවගෙන් අදහස් අහන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් හදාගන්න එක ගැන නෙමෙයි. නියෝජ්‍ය කතානායකතුමනි. ජනතාවගෙන් අදහස් අහන්නේ ව්‍යවස්ථාවක් හදන එක ගැන. දැන් මෙතන කතා කරන්නේ ව්‍යවස්ථාවක් හදන එක නෙමෙයි. ව්‍යවස්ථා මණ්ඩලයක් හදාගන්න එක ගැන. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ව්‍යවස්ථා මණ්ඩලයක් හදා ගැනීම පිළිබඳව ජනතාව පවරපු බලය ඇති අපිට මේ පාර්ලිමේන්තුවට එකඟතාවයක් නැතුව ජනතාව කොහොමද ව්‍යවස්ථාවක් හදන එක ගැන එකඟතාවයකට එන්නේ? ජනතාවගේ අදහස් අහන එක ගැන ගැටලුවක් නැහැ. හැබැයි ජනතාවගේ අදහස් අහන්න කලින් එහෙම නැත්නම් ජනතාවගේ අදහස් වලට වඩා ඉක්මනින් මේ ව්‍යවස්ථා මණ්ඩලය පිළිබඳ එකඟතාවයක් ඇති වෙන්න ඕන. දැන් අදත් මේක අවසන් කරන්නේ නැතුව ඊළඟට නැවත මේක අවසන් කරන්නේ කවද්ද කියලා දිනයකුත් නැතුව අපි මෙතනින් ආයෙත් නැගිටලා යනවා. ඉතින් මට හිතේ ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ මේ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයන් හැටියට ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවයක් මුලින්ම ඕන. ඔබතුමාලා අතර එකඟතාවයක් මුලින්ම නැතිකමේ ප්‍රතිඵලය නිසා තමයි මේ බාලගිරි දෝෂේ වගේ මේක ඇදෙන්නේ. මේක කල් යන්නේ. දැන් ජනවාරි 9 পদවි ප්‍රාප්තියෙන් පස්සේ ඒක සමරලා පටන් ගත්ත මේ ව්‍යවස්ථා මණ්ඩලය හදාගැනීමේ මණ්ඩලේ තාම කචල්. දැන් අපිට පේන්නේ එහෙමයි. ව්‍යවස්ථා මණ්ඩලය හදාගැනීමේ මණ්ඩලේ හදාගන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා තමයි අදත් ඔබතුමාලා මේක ඡන්ද විමසීමක් කරලා හෝ පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරගෙන හරි මේක ස්ථාපිත කරගන්නේ නැතුව තමයි මේ ඇදෙන්නේ. ඒකේ ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඇත්තටම දැන් මට කලින් කතා කරපු රවුෆ් හකීම් ඇමතුමා කියනවා ජනතාවගේ අදහස් වලින් තමයිලු මේකට සුජාතභාවය ලැබෙන්නේ. ඉතින් ජනතාවගේ අදහස් කියයි. මම දන්න තරමට දැන් මේ වෙනකොට ජනතාවගේ අදහස් අහලා ඉවරයි. මේ මාසේ අවසන් වෙනකොට අදහස් අහලා ඉවර වෙනවා. දැන් ඊළඟට ඒ කමිටුවට කරන්න දෙයක් නැති වෙනවා. ඉතින් ජනතාවගේ අදහස් ඉවර අහනකොට මේ මණ්ඩලයේ අදහස මොකද්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර තියෙන එකඟතාවය මොකක්ද? ඉතින් තමුන්නාන්සේලා එකඟතාවයකටපත් වෙලා මේ ව්‍යවස්ථාදායක මණ්ඩලය පිළිබඳව මේක සම්මත කරනවද නැද්ද කියන එක හරි මේක කරනවද නැද්ද කියන එක හරි කතා නොකර කතා යනකොට තමයි අපට හිතෙන්නේ මේක අර නොකරන වෙදකමට කොඳුරු තෙල් හොයනා වගේ වැඩක්ද කියලා. ඒක නිසා විශේෂයෙන්ම වැදගත් දේ තමයි ප්‍රධාන දේශපාලන ධාරාවන් තුල තියෙන ස්ථාවරභාවය. ආණ්ඩුවක් හැටියට ආණ්ඩුවේ එකඟතාවය. මම ආයෙත් අවධාරණය කරන්නේ අපි මේ ජනතාවගෙන් අහන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන. හැබැයි අපි මෙතන කතා කරන්නේ ව්‍යවස්ථා මණ්ඩලය ගැන. ඉතින්
මේ මණ්ඩලය හදන එක අද ඉවර කරනවද? අද උදේ 9:00ට මේක හදමු කියලා සාකච්ඡා කරලා තීරණය කරේ ඊයේ. අද දවස් ඇතුළත් මේක ඉවර කරන්නේ නැතුව මේක ඉස්සරහට යනවනම් අපි ඇත්තටම ගත්තොත් එම අර විවස්ථාව ගැන අදහස් පළ කරන ජනතාවට විහිළු සපයනවා. විවස්ථාව ගැන ඒතර ජනතාව අහන සාධාරණ ප්‍රශ්නයක් තියෙනවා. අපට විවස්ථාවක් හදන්න පුළුවන්ද? විවස්ථාව හදන්න මූලික වෙන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ආණ්ඩුවේ ඉන්න එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මේකට මණ්ඩලය හදාගන්න එකඟතාවයක් නැතුව මට පේන්නේ එහෙම එකඟතාවයක් නැහැ වගේ. අමුතුම මුදු කියන්නේ. කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත ගැන විධිවිධාන ගැන ගරු අගමැතිතුමා මේ සභාවට ඉදිරිපත් කළා. ඒ ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා ඉදිරිපත් කළා. ඊට පස්සේ අපි අගමැතිතුමා සමග සාකච්ඡාවට කීපයක් තිබ්බා. සුමන් දිනන් මහත්මයාත් සහභාගී වුණා සමහර තැන්වලදී. තෙන්දී අද අපිට එක වෙන්න පුළුවන් වෙලා තියෙනවා එක ක්‍රියාපටිපාටියකට. ඒ වගේම මේ ක්‍රියාපටිපාටිය සම්බන්ධව අපි ඊයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකින් සමග සාකච්ඡා කළා. ඒ අයගෙත් එකඟතාවය ප්‍රකාශ කළා. ඒ නිසා අද මෙතන පරස්පර විරෝධයක් නැහැ කියන එක පැහැදිලිව කියන්න. ඔව් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ගරු ඇමතුමා කමක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂ කියලා මෙතන කියන්න එපා. තමුන්නාන්සලා ආණ්ඩුව. අග්‍රාමාත්‍යවරයා මේ යෝජනාව ඉදිරිපත් කරේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස. යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර තමයි තමුන්නාන්සලා අතර එකඟතාවයක් එන්න ඕනකම තිබෙන්නේ. අගමැතිවරයා ඇවිල් එකක් කියනවා පොඩකින් අග්‍රාමාත්‍යවරයා ඇවිල් එකක් කියනවා. ඒ ඇමතිම ඇවිල්ලා ඒ අය අදහස් ඉදිරිපත් කරනවා. නෑ ඒ ඇමතිම ඇවිල්ලා තව එකක් කියනවා ඒ ආණ්ඩුවේම. ඉතින් අග්‍රාමාත්‍යවරයා ඒ ආණ්ඩුවේ ඒ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියෙක් නෙවෙයිද? ඒ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙක් ඇවිල්ලා තව එකක් අපිට සුසිල් ප්‍රේමජයන්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේද කියන එක නෙවෙයි වැදගත්. රනිල් වික්‍රමසිංහ මහතා ඇමතිවරයා සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා ඇමතිවරයෙක්. ඒ නිසා අග්‍රාමාත්‍යවරයා යම් යෝජනාවක් ඉදිරිපත් කරනවා නම් එක්ක අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා විය යුතුයි. එහෙම නැත්නම් අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවට ඇමතිවරයා යටත් විය යුතුයි. එසේ නැතුව මේක අස්සේ දෙගොල්ල ගහ ගන්න අපිට පෙන්වන්න එපා. දැන් මේ විවාදය එළිය සාකච්ඡා කරලා ඒක යෝජනාවක් ඉදිරිපත් කළ යුතුයි. දැන් ගරු කතානායක ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි. මේක 9 වෙනිදා ඉදිරිපත් කරා. 12 වෙනිදා විවාද කරා. අද මේ දවස් දෙකේ සම්මත කරන්න තීරණය කරා. දැන් එතකොට අදත් සම්මත කරන්නේ දවස් දෙකක් විවාද කරනවා. මොකද මේ වෙලා තියෙන්නේ? අඩුම තරමේ ආණ්ඩුව මූලික එකතාවයක් ඇවිල්ලා යෝජනාව ඉදිරිපත් කළා නියමිත දින කිහිපයක් සම්මත කළ යුතු තිබුණා. අද සම්මත කරන්නෙත් නැහැ. අද සම්මත කරන්න තියෙන බාධා මොකක්ද? ඉඩ දුන්නේ නැහැ කියලා. වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් තමයි දින කිහිපයක්ම සභාවේ මේ වැඩ පිළිවෙල සාකච්ඡා කරන්නේ. මේක විධිවිධානයක්. ගරු ජෝන්සන්තුමා මේක ප්‍රජාතන්ත්‍රය ආරම්භ කරපුලා යන වෙලාවේ දැන් කතිකයන් කරන වෙලාවේ කතිකයන් honorable opposition leader please. We are still debating the resolution Yes. to convert Parliament into a constitutional assembly to draft a constitution in place of the present constitution, which we all agree must be abandoned. Everybody in this country has been campaigning for the abandonment of the 1978 constitution because it contains very many features which are unacceptable. So what we should now do is to try and ensure that its resolution is adopted by Parliament and we commence the business of framing a new constitution. That is going to be done by the 225 members of Parliament. It is going to be done by Parliament in its capacity as a constitutional assembly. So I think everybody should cooperate to ensure that its resolution is adopted if you have the interests of the country at heart. If you don't have the interests of the country at heart and you want to delay this matter or prevent this matter happening or create difficulties, you are doing a disservice to the country. Please remember that. We all want to cooperate to ensure that the country has a new constitution that will address not merely the executive presidency, not merely the question of electoral reform, but the national question in such a way
that the national question will be constitutionally resolved as desired by all the members of parliament. So why are we delaying? Thank you, Honorable Samana. I would appeal to all the members to cooperate. Thank you very much. ගරු නියෝජක කතානායකතුමනි හඳුනේති මැතිතුමා ඔබතුමාගේ විවාදය විපක්ෂ කරගෙන. නායකතුමා ඉදිරිපත් කරන කාරණය ගැන කිසි ගැටලුවක් නැහැ. ඔව්. මොකද අපි කවුරුහක්වත් ඔබතුමා මෙතන කියන එක අවශ්‍යතාවය තමයි තියෙන්නේ මට ඉදිරියට කියන්න මට. ඒක තමයි. අපට අවශ්‍යතාවය තියෙන්නේ මේකේ තියෙන දුෂ්කරතාවය මතු කරන්න නෙමෙයි. මේකේ තියෙන උවමනාව මතු කරන්නේ. හැබැයි එතුමා කියන ආකාරයටම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මේ මනාප ක්‍රමයේ තියෙන අර්බුදේ විසදලා පාර්ලිමේන්තු නියෝජනය ශක්තිමත් කරන්න නියෝජිත සාධාරණ මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන්න. ජාතික ප්‍රශ්න විසඳ ගන්න. ඒකට අවශ්‍ය අලුත් ව්‍යවස්ථාවක් හැදීමේ උවමනාවනේ මේ කතා කරන්නේ. ඉතින් ඒ ව්‍යවස්ථාව හැදීමේ උවමනාවෙන් ප්‍රධානම කාරණාව තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒක මොකද්ද? මේකට මේ දැන් තියෙන එක නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයකට පෙරලා ගන්න. ඒ වෙනුවෙන් පරිවර්තනය කරගන්න. හදන මේ යෝජනාව සම්මත කර ගැනීමනේ දැන් තියෙන ගැටලුව. ඒතර ඒ සම්මත කර ගැනීමට ආණ්ඩුවක් හැටියට ආණ්ඩුවේ ස්ථාවරය මෙතන කිව්වනම් ආයිත් පාරක් අවශ්‍ය නැහැ. අපි මේක එක්සත් ජාතික පක්ෂෙත් එක්ක කතා කරනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කතා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස මේක, සුසිල් ප්‍රේමජයන්ත මහත්මයාගේ අදහස මේක, රනිල් වික්‍රමසිංහ අදහස මේක. එහෙම වැඩක් නැහැ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අදහස කියන්නේ ප්‍රතිපත්ති සම්පාදක මහත්මයාගේ අදහසද? නෑනේ, අග්‍රාමාත්‍යතුමාගේ අදහස කිව්වම ඒක ඉවරයි. ඒක ආණ්ඩුවේ අදහස. අග්‍රාමාත්‍යතුමාගේ අදහස ආණ්ඩුවේ අදහස. ඊට පස්සේ දැන් මේකේ ආය පාරක් ඔබතුමාලා මේක කල් දාන්න තව හේතුවක් හොන්න අවශ්‍ය නැහැ. අපි කියන්නේ ඒකයි. තව හේතුවක් ඕනේ නැහැ. ඉතින් ඒ දැන් මේ දැන් අද එහෙනම් සම්මත කරමු. අද සම්මත කරමු එහෙමනම්. දැන් අපිට කියන්න අදින් පස්සේ තව දවසකට යන්නේ ඇයි? දැන් අදින් පස්සේ තව දවසකට යන හේතුව කියන්නේ. දැන් ඔබතුමාලා කියන ආකාරයට ආණ්ඩුවේ එකඟතාවයක් හැදිලා තියෙනවා. දැන් ඔබතුමාම ගුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂවලත් එකඟතාවය හැදිලා තියෙනවා කියලා. හරි. දැන් TN එක විරුද්ධ වෙලාද මේ ඉන්නේ? බලාගෙන. ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වෙලාද බලාගෙන ඉන්නේ මේ? රවුෆ් හකීම් මහත්මයා විරුද්ධ වෙලාද මේ බලාගෙන ඉන්නේ? මොකටද? ඉතින් දැන් එනම් දාලා මේක සම්මත කරමුකෝ. ඇයි වෙලා යන්නේ? අද සම්මත කරන්න බැරි මොකද? දවස් දෙකක් ඩිබේට් එකකින්. ඔව් දැන් අද 9:00 ඉඳලා පටන් ගත්තා. හරි? දවස් දෙකක් ඩිබේට් එකකින්. මේක කතා කරන දෙයක් නෑ අපට. ජනවාරි 9. නේද? සභාපතිතුමා නියෝජක කතානායකතුමනි මේක අමුතුවෙන් කතා කරන්න ලොකු දෙයක් නෑ. දැන් අද සම්මත කරමු. මොකද ඒකේ තියෙන ප්‍රශ්නේ? නැතුමනි යම් විදියකින් මේක සාකච්ඡා කරන්න ඉඩ නොදී නෑ ඉඩ ඇති. ඡන්දකට දැම්ම නම් කියයි කතා කරන්න දුන්නේ නැහැ. තියෙන්නේ. දැන් එකකට ඇවිල්ලා තියෙන්නේ. හඳුනේති මැතිතුමා කතා කරගෙන යන්නේ. දැන් කාට හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ විවාදයේ මැද මේ කතා කරපු කතිකේ ආයෙ දැන් මේ එහෙම ඉඩ දීලා හවස සම්මත ජෝන්සන් රත්නතුමාලා ඔබතුමාලා මේ විවාදයේ මැද විවාදයක් කරගෙන තියෙනවා. ඒකනේ. අද සම්මත කරමු. තව ඕනේ නැහැ වෙලාව. දැන් ඔබතුමා දැන් මේ මොකක් කැඩුනේ කතාවට බාධා කරන්නේ? සම්මත කරගන්න ඕන ඉක්මනට. නෑ ඒක ඔබතුමාගේ අපිට සම්මත කරගන්න ඕන ඔබතුමාගේ කතාවෙන් කරන්නේ. කමන්නේ අපි ඒ ප්‍රශ්න නෑ වැදගත් ප්‍රශ්න විපක්ෂ සංවිධායකතුමා. දැන් එතුමා කතා කරලා ඉවරයි මේ විවාදයේ. විපක්ෂ සංවිධායකතුමා අපි ප්‍රශ්නයක් පැනලා ඉන්නේ. අනුරුද්ධ දිසානායක මැතිතුමා දැන් මේ කියන්නේ ඔබතුමාට දැන් 9 වෙනිදා තමුන්නාන්සලා මේ යෝජනාව ඉදිරිපත් කරා. 12 වෙනිදා දවසක් පුරා මේකේ සාකච්ඡාවට බඳුන් වුණා. 12 වෙනිදාගෙන් පසුව පාර්ලිමේන්තු අවස්ථා ගණනාවක් ඇඳ වුණා. ඒ කිසිදු අවස්ථාවක මේ යෝජනාව නැවත පාර්ලිමේන්තුවට තමුන්නාන්සලා ගෙනාවේ නැහැ. අපිත් පක්ෂ නායක රැස්වීමේ බලාගෙන හිටියා මේක කොයි වෙලාවෙ ගෙනෙයිද කියලා. පෞසුගේදා පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරා බ්‍රහස්පතින්දා මේක සාකච්ඡාවට ගනිමු කියලා. බ්‍රහස්පතින්දා මුළු දිනේම අපි ගන්න එකඟතාවයකට ආවා. ඊට පස්සේ ඊයේ තමුන්නාන්සලා හදිසි උදේ කැඳවලා කිව්වා නෑ මේක දීර්ඝ ලෙස විවාද කරන්න ඕන නිසා තනි දිනයක් නෙවෙයි අඟහරුවාදා බදාදා කියන දින දෙකම ඉල්ලුවා. දෙමළ ජාතික සන්ධානට ඉතා වැදගත් යෝජනාවක් කල්තබීම යෝජනාවක් ඉදිරිපත් කළා තිබුණා. ඒ යෝජනාව පවා ඉල්ලාස් කරක පැත්තකින් තියාගත්තා. මේක වැදගත් නිසා සාකච්ඡා කරා. නෑ දැන් තියෙන ප්‍රශ්නේ මේ අපි අතර ප්‍රශ්නයක් නෙවෙයි තිබෙන්නේ. ඇයි දැන් බැරි? මේක සම්මත කරා. එතුමා කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. මෙතන ආණ්ඩුව ඇතුලේ එකඟතාවයකට එන්න බැරි වෙච්ච දුෂ්කරතාවය. මේ අපිට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීම නෙවෙයි. ගිවිසුම් අත්සන් කරනකොට අගමැතිතුමා කෑ ගන්න විදියට මොන ප්‍රජාතන්ත්‍රවාදයද?
ඒවා අහන්න එපා ප්‍රජාතන්ත්‍රවාදී. තමුන්නාන්සලාට එකඟතාවයකට එන්න බැරුව. පාර්ලිමේන්තු කොටමකරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමා මෙතෙන්ට අවිල්ල එකක් කියන්න ඕනේ අගමැතිතුමා තව එකක් කියන්න ඕනේ ඇමතිවරු කැබිනට් මණ්ඩලය. එහෙනම් කැබිනට් මණ්ඩලය පොදු එකඟතාවයකින් යෝජනාව ඉදිරිපත් කළ යුතු තිබුණා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය අයිති දෙන්නේ විපක්ෂයට තමයි යම් කර්මයක් ඉදිරිපත් කරන්නේ. තමුන්නාන්සලාට මේක තියෙන්නේ. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ගැන තීන්දුව කරන්න බෑ අඩු පක්ෂ වෙනුවෙන් මට. ඒ සඳහා එක්කෝ අගමැතිතුමා ඉන්න ඕනේ නැත්නම් සභානායකතුමා ඉන්න ඕනේ. දැන් සභානායකතුමා පැමිණේ සභාවට. ඔබට මේ ප්‍රශ්නේ දාන්න. දැන් මෙහෙමයි. ඒ ප්‍රශ්නේ ගැන තීන්දුවක් ගන්න මට ඇමතිවරයෙක් වශයෙන්. දැන් අපි කියන්නේ මේ දැන් මේ 225 දෙනා දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු ඇමතුමා දැන් මේ අදහස් පළ කරන්න ඉඩ දෙන්න කිව්වන් පස්සේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ අපි 225 දෙනාට වඩා පිටින් තව කවුරු හරි අද ඇවිල්ලා අදහස් පළ කරන්නේ නැහනේ. තේරුණාද? අද අදහස් පළ කරන්න මීට වඩා වෙන පිට කට්ටිය එන්නේ නැහැ. එතකොට 225 දෙනා අතරේ මේ ප්‍රශ්නෙට එකඟතාවය තියෙනවා නම් එකඟතාවයේ තියෙන අයට තව අදහස් පළ කරන්න අවශ්‍ය නැත්තම් අද වෙනකොට මේක සම්මත කරන්න පුළුවන්. මම උදාහරණයක් ගත්තොත් දෙමළ ජාතික සන්ධානයේ තව අදහස් පළ කරන්න മന്ത്രിවරු නැහැ. අද දවසේ ඉවරයි. එතකොට ජනතා විමුක්ති පෙරමුණේ අපට තව විනාඩි 40ක් තියෙනවා. ඒ අදහස් පළ කිරීමත් අපි ඕනනම් තව අද දවසට කතිකයෙන් තව 34 දෙනෙක් ඉන්නවා. මට ඉඩ දෙන්නකෝ. දැන් ඔබතුමා කතා කරලා වැඩක් නැහැ. ඔබතුමා කතා කරලා වැඩක් නැහැ. ඔබතුමා කිව්වා මම නැගිට වැඩක් නැහැ කියලා. දැන් ඔබතුමා කිව්වා ඔබතුමා නැගිට වැඩක් නැහැ කියලා. ඉතින් වාඩි වෙන්න. ආයි මගේ කාලේ කන්න එපා. එතකොට ප්‍රශ්න තියෙන්නේ වැඩක් නැහැ කියලා ඔබතුමාම කිව්වා. උදා වාඩි වෙන්න. අතට කිව්වනේ දැන් වැඩක් නැහැ කියලා. කතානායකතුමා ඇවිල්ලා මොන හරි කියයි කිව්වා. සභානායකතුමා එකක් ඒකින්ද මම කියන්නේ දැන් තව කවුරු හරි කතා කරන්න മന്ത്രിවරුනේ ඕන. ඒ മന്ത്രിවරුන්ට දෙන වෙලාවත් අද දීලා ඊට පස්සේ තව දවසකට කල් දැම්ම කියලා පිට උගතෙක් බුද්ධිමතෙක් විදේශිකයෙක් ඇවිල්ලා මෙතන කතා කරන්නේ නැහැ නේ මේ ගැන. මේ 225 දෙනාට අමතරව ඒක තමයි අදහස් අද ඉවර කරමු කියලා මම කියන්නේ. දැන් තව කාටද තියෙන්නේ අදහස් කියාගන්න බැරි කෙනෙක්? තව කවුරු හරි අදහස් කියාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් වෙලාව දෙමු. ඔයා නැගිලා වැඩක් නැහැ. මම මගේ වෙලාව දෙන්නම්. අපේ නලින් විජයසිංහ මහත්මයා වෙලාව දෙන්නම්. මැතිතුමා දැන් මේ ඔබතුමා මේ විවාදයේ තුල අද දවසේ තියෙන order please. order please. ගරු මැතිතුමා ගරු හඳුනැති මැතිතුමා ඔබතුමා විවාදයේ අද තියෙන ප්‍රශ්නය ගැන කතා කරන එක ගැටලුවක් නැහැ. ඔව්. දැන් ඔබතුමා දැන් විවාදයට කාලය වෙන් කරලා තියෙන්නේ මේ ව්‍යවස්ථාවක් අලුත් ව්‍යවස්ථාවක් හෝ අලුත් ව්‍යවස්ථාදායක සභාවකට ක්‍රමවේදය ස්ථාපිත කර ගැනීම තමයි අද දවසේ තියෙන අපේ මාතෘකාව. හරි. අද කතිකෙන් 37 දෙනෙක් නම් කරලා තියෙනවා. ඔබතුමාට කාලය තව විනාඩි 14ක් තියෙනවා. ඔබතුමා ඒකේ විරුද්ධතාවය ප්‍රකාශ කරන එක ඇත්ත. ඒක ඔබතුමාට තියෙන අයිතිය. නමුත් දැන් මේ අද දවසේ තියෙන කාලසටහන වෙනස් කිරීමේ හැකියාවක් මේ වෙලාවේ නැහැ. මටත් බෑ ඔබතුමාට බෑ ඒකයි. හොඳයි. ඔබතුමා අදහස් ඉදිරිපත් කරා. දරු දැන් හරි දැන් ඒකෙන් පස්සේ මහින්ද යාප මැතිතුමා මහින්ද යාප මැතිතුමා අපිට කාලය මදි අපිට විනාඩි 9යි දීලා තියෙනවා ඔබතුමා. අන්න ඒ ටික දෙන්න. ඒවා දීලා ඉවර කරන්න මේක. අපි කියන්නේ. දරු වාසුදේව මැතිතුමා what is your point of order? ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ යෝජනාව අපි අතරේ බොහෝසේ සාකච්ඡාවට භාජනය වෙමින් තිබෙනවා මේ සභාවෙන් පිට. ඉතින් ඒකනේ ඇත්ත කතාව. ඉතින් නෑ ඉන්න පොඩ්ඩයි. ඉතින් මම මේ කියන්නේ අපට ඕන මේ සාකච්ඡා කළා මේක එකඟත්වයකට ඇවිල්ලා මේකට අවසාන තීන්දුවක් ගන්නනේ. එතකොට මම කියන්නේ අපේ කාලය අද අපිට තියෙන්නේ මට විනාඩි 12යි තියෙන්නේ. ඇත්තටම මට විනාඩි 15ක 20ක කාලයක් වුණ නමුත් ඒක නෑ. දැන් මේ විදියට ගියොත් ඔබතුමා මේ කාලේ කාගෙන්ද අල්ලන්නේ? ඒකයි මගේ රීති ප්‍රශ්නේ. බොහොම ස්තුතියි. නියෝජ්‍ය කතානායකතුමනි අපට දොරේ සද්දෙයි බෙරේ සද්දෙයි වෙනස තේරුම් ගන්න පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇත්තටම හදන්න තියෙන උවමනාවයි එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන උවමනාව කඩාකප්පල් කරන උවමනාවයි දෙකක් තෝරගන්න තියෙනනේ. දැන් මෙතන තියෙන්න පුළුවන් මේ අපේ අදහස් පළ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇත්තට හදන්න කාලය ඉල්ලන එක. හරි? එහෙම නැත්නම් තියෙන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගන්න එක කඩාකප්පල් කිරීමේ උවමනාවක්. දැන් අපිට පේන්නේ ඕගොල්ලෝ තමයි කඩාකප්පල් කරන පැත්තේ ඉන්නේ. අපි මේක හදාගන්න පැත්තේ ඉන්නේ. හරිද? ඕගොල්ලෝ මේක කඩාකප්පල් කරන්නේ නැත්නම් අද හවස සම්මත කරන්න පුළුවන්. ඒකේ බාධාවක් නැහැ. ඉතින් ඒගොල්ලෝ විරුද්ධද? ඒක මොන බෙරේ සද්දද දොරේ සද්දද කියලා හොයාගන්නකෝ. මොකටද ඒ විරුද්ධ වෙන්නේ කියලා. ඊළඟට දැන් මම මේ විවාදයක් නැහැ. මොකද මට තේරෙනවා
මේකේ අවංක වුණා මොකද්ද කියලා. ඇත්තටම අවංකව තියෙන්නේ මේක හදා ගැනීම වුණාවද නැත්නම් මේක ඇදගෙන මෙහෙම එකක් හදන්න හිතාගෙන ඉන්නවා කියලා රටේ ජනතාවට පෙන්වන වුණාවද කියලා. මොකද ඒකට හේතුව දැන් මේ යෝජනාවෙම තියෙනවා නියෝජක කතානායකතුමනි මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවේ නිර්දේශ උපදෙස් ලබා ගැනීම සහ කරුණු ඉදිරිපත් කිරීම මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවේ ඕනෑම සමාජිකයෙකු කැඳවීමේ බලයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට තිබිය යුතුයි කියලා. එතකොට ඒකෙන් කියන්නේ මේ යෝජනාවේ මේ රෙසලූෂන් එකේම වගන්තියක් අදහසක් තමයි මේ මහජන අදහස් විමසීමේ කමිටුව. හැබැයි දැන් එළියේ විසුම්පාය කාර්යාලයක් විවෘත කළා මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියක් යනවා. එතකොට මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියක් ඇත්තටම ප්‍රායෝගික වෙන්නේ ඒක යාන්ත්‍රණය මේක ඇතුලෙන් යනවනන්නේ. දැන් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටව ගන්න මෙතන කතා කරනවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මණ්ඩලයක් පිහිටුවා ගැනීමේ යෝජනාවෙමය අදහසක් තියෙනවා මහජන අදහස් විමසීමේ කමිටුවක් ගැන. හැබැයි එළියේ මහජන අදහස් විමසනවා. ඒකත් ගත්තොත් එimhe ප්‍රායෝගික වෙන්නේ මුළු දිස්ත්‍රික්කෙට එක දවසයි. එතකොට ඒ දිස්ත්‍රික්කෙට යන ගිහිල්ලා කියනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගන්න අදහස් කියන්න කියලා. හැබැයි ඒ ජනතාවට යෝජනාවක් නැහැ. ඒක හරියට ගත්තොත් එimhe ජනතාවට අපි ගිහිල්ලා කියනවා සරුංගලයක් හදමු කියලා. ජනතාව දන්නේ නැහැ මොන පාට එකක්ද කොළ පාට එකක්ද නිල් පාට එකක්ද රතු පාට එකක්ද මල්ටි කලර් එකක්ද ඒකේ නයා දිගේ එකක්ද නැත්නම් වෙන જાතියක සරුංගලයක්ද මොකක්ද කියලා අදහසක් නැහැ මූලික අදහසක් නැහැ ජනතාව ඉතින් එදාට කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මම කියන්නේ හරිද එතකොට මේ යෝජනාවක් ජනතාවට ඉදිරිපත් කළ නැතුව ආණ්ඩුවේ අදහසක් කියන්නේ නැතුව මූලික එකඟතාවයක් නැතුව මේ යෝජනාවෙම තියෙන කාරණාවක් හැටියට මහජන අදහස් විමසීමේ කමිටුවක් අද එළිය ක්‍රියාත්මකයි. ඉතින් එතකොට ඒක ප්‍රායෝගික ප්‍රේණ දේ තමයි ඒක ඇත්තටම මහජන අදහස් විමසගෙන ඒව ජනතාවගේ අදහස් අතර එකතු කරගෙන ඒ එකතු කරගත් අදහස් වලින් මෙතනට අදහස් අරගෙන මේ ව්‍යවස්ථාව හදා ගැනීම වුමනාවක් නම් තියෙන්නේ. අපි ආයෙත් කියන්නේ ඒක ජනතාවගෙන් අදහස් ගන්න ඒ තරම් ඉක්මන් වෙන ආණ්ඩුව. ජනතාවගේ අදහස් අහන්න දිස්ත්‍රික්ක වලට ගිහිල්ලා ඒ කමිටුවේ ඉන්න උගත් මහතුරුන්ට මම ගරු කරමින් මම මේ කියන්නේ. ඒ අයගේ කැපකිරීමටත් ගරු කරමින් මම මේ කියන්නේ. ඒ අදහස් අහගන්න තරම් උනන්දු වෙන ආණ්ඩුවට එකඟතාවයකට ඇවිල්ලා අද දිනේ තුල මේක ඉවර කරගන්න බැරි මොකද? මේ කාරණා ඉවර කරගන්න බැරි මොකද? ඒ වෙනුවෙන් න්‍යාය පත්‍ර මම කියන්නේ පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ අති විශේෂම වැදගත් ජාතික ප්‍රශ්නයක් කතා කරේ නෑනේ. පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය ඇතුලේ. එහෙනම් මේක ඉක්මනින් ඉදිරිපත් කළා මේක ගැන අදහස් අහලා සාකච්ඡා කළා අර ජනතාවට තියෙන උනන්දුවේ තරමටම අර අදහස් පළ කරන්න එන ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන තියෙන උනන්දුවේ තරමටම තමුන්නාන්සලට තිබුණා මේකත් හදාගන්න. එතකොට තමයි අපිට වෙන්නේ මේක හදාගැනීමේ උවමනාව ඇත්ත උවමනාවක්ද නැත්නම් මේක නිකන් පෙන්නන උවමනාවක්ද කියන එක. මේක නිකන් මතු පිටින් එළියට පේන්න ජනතාවට පෙන්නන්න දිස්ත්‍රික්ක වලට පෙන්නන්න ඔන්න අපි ඕගොල්ලෝගේ අදහස් ඇහුවා. මොකද ඇත්තටම ප්‍රායෝගිකව එමෙතුමා පිළිගන්නකෝ බදුල්ල දිස්ත්‍රික්කයට එක දවසයි. තිරුකුණාමලයට එක දවසයි. මාතරට එක දවසයි. ගාල්ලට එක දවසයි. ගිහිල්ලා මොකක්ද අහන්නේ? වැඩිමුණොත් ඒ ජනතාවගේ නියෝජනයේ ප්‍රතිශතයක් කී දෙනෙක් දැවිලා තියෙන්නේ? මොන නියෝජනයද මොන මට්ටමේ නියෝජනයද දැවිලා තියෙන්නේ? ඉතින් ඒක සායහිමකටපත් වෙන්න පුළුවන්ද? දැන් ඒක දැන් මේ ක්‍රියාවලියත් එක්ක යන්නේ නැතුව මීට පිටින් හදිස්සිය ඉක්මනට ගිහිල්ලා ඒකට හදිස්සි ඒකයි ප්‍රශ්නේ මහජන අදහස් විමස ගන්න හරි හදිස්සි මොකෝ ජනතාවට සුනාමියක් හරිය ඉද්දන්නේ නැහැ කියලා බය වෙලක් දන්නේ නැහැ ජනතාවට අදහස් අමතක වෙයි කියලා දන්නේ නැහැ ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අදහස් කැකෑරි තියෙනවා ඒවා ඉක්මනට හිඳෙන්න කලින් ගන්න ඕන නේ ඒවා ඉක්මනට මතු කර ගන්න ඕන ඇහිඳ ගන්න ඕන කියලා ඒවා අරගෙන ඉවර කර ගන්නත් ඕන ඉක්මනට දැන් මරු වැඩේ වෙන්නේ නියෝජක කතානායකතුමනි මේකපත් වෙන්න කලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ පත් වෙන්න කලින් ජනතාවගේ අදහස් විමසීමේ කමිටුවේ වැඩ කටයුතු ඉවර වෙනවා. ඒ කියන්නේ දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න ජනතාව අදහස් දීලා ඉවරයි. හැබැයි 225 දෙනාට අදහසක් නැහැ තාම. ඉතින් මේකෙන් අපි ජනතාවට දෙන පණිවිඩය මොකද්ද? මේ පාර්ලිමේන්තුව ජනතාවට දෙන පණිවිඩය මොකද්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදාගන්න කැක්කුමක් වමනාවක් තියෙන අවංකව අදහසක් තියෙන ජනතාවට අපි දැන් මොකද කියන්නේ?
මං කියන්නේ ඒ නියෝජනය කොච්චර ප්‍රමාණවත්ද? ඒක ජාතිකත්ව නියෝජනය ඇතුලේ විවිධ ජනතාවගේ ප්‍රශ්න, ගැටලු, උවමනාවන් ඇත්තටම නියෝජනය වෙනවද කියන ගැටලුව වෙනම තියෙනවා. හැබැයි එහෙම තියෙද්දි පවා පාර්ලිමේන්තුව හැටියට මේ තමුන්නාන්සලා ආණ්ඩුව හැටියට ආණ්ඩු පක්ෂ හැටියට මේකට දක්වන අවංක උවමනාව ගැටලු සහගතයි. ඒකයි අපි කියන්නේ. ඊළඟට මේකත් එක්කම අදාළ තව කාරණා කිහිපයක් තියෙනවා. මේ වගේ බොහෝ දේවල් ආණ්ඩුව අමතක කරලා තියෙනවා. දැන් ඔබතුමාලා දන්න මේ જાතියෙම තව ඒවා තියෙනවා න්‍යාය පත්‍රයෙන් අයින් වෙච්ච ඒවා. දැන් මේක න්‍යාය පත්‍රය තුල තියාගෙන යන්නේ නිකන් පෙන්නගෙන යන එකක්. කෝ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු අර දින 100 ආචාර ධර්ම පද්ධතිය. මහජන නියෝජිතයින්ට හඳුන්වා දෙනවා කියපු ආචාර ධර්ම පද්ධතිය තියනවලු. හමස් පෙට්ටියද? හමස් පෙට්ටියද තියන්නේ? ඈ කොහෙද තියන්නේ? තියනවා තමයි. හමස් පෙට්ටියේ. හමස් පෙට්ටිය වල තියන්නේ ඒවා. තොරතුරු දැනගැනීමේ පනතකෝ. ඒවා තියනවලු. ඒවා හමස් පෙට්ටියේ. ඊළඟට ආණ්ඩුක ව්‍යවස්ථා සංසෝ මණ්ඩලෙ පිහිටෙව්වා. ඒකෙන් හැදුවා ජාතික විගණන කොමිසම් සභාව. කොමිසම් ජාතික විගණන පනත. අද කොමිසම පනනති කරලා තියන්නේ. ඒක අගමැතිතුමා උත්තර දුන්නා. ඒ ගැන අමතක වීමක් වුණා පොඩ්ඩක් මතක් කරලා ඒ වගේ එන්නම් කියලා. අමතක වීමක් වෙලා. ඒ කියන්නේ ඔය ආණ්ඩුක ව්‍යවස්ථා සභාව රැස් වුණාම විපක්ෂ නායකතුමා අහන්නකෝ ජාතික විගණන කොමිසමට මොකද උනේ කියලා. ඒ පනතන මොකද උනේ කියලා. ඒවා මැතිවරණේ දින 100 එහෙම නැත්නම් මහා මැතිවරණේදී මහා දැවැන්ත සටන් පාට. තොරතුරු දැනගැනීමේ අයිතිය ඕන කෙනෙකුට තියෙනවා. අපි ඒක ඉක්මනින් ගේනවා. කෙටුම්පත් කරලා තියෙන්නේ කිව්වා. ඉතින් ගේන්න එපා. දැන් මේ පාර්ලිමේන්තුව කවුද විරුද්ධ වෙන්නේ? ඒක රැස් වෙන්නේ වෙනුවෙන්. ජාතික විගණන පනත ගේන්න පුළුවන් නේ. කවුද විරුද්ධ වෙන්නේ? මහජන නියෝජිතයින් සඳහා වන ආචාර ධර්ම පද්ධතිය ගේන්න පුළුවන් නේ. කවුද විරුද්ධ වෙන්නේ? අතිරේක දිනයක් වුණත් දාලා ගේන්න කැමති මේ රටේ ජනතාව. ඒකට මේ පාර්ලිමේන්තුව වියදම් කරාට පාඩු නෑ. රැස් වුණාට පාඩු නෑ. හැබැයි ඒවා යට ගිහිලා තියෙන්නේ. ඒවා යට ගහලා තියෙන්නේ. ඒක නිසා අපට තේරෙනවා ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන්න. අවංකවම අර රවුෆගේ මැතිතුමාගේ වගේ මේ සුජාතභාවය රැක දෙන්න. මහජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කරගන්න ඕනකම තියෙනවා නම් මේ දැන් තියෙන තත්ත්වය ඇතුළේ වුණත් තමුන්නාන්සලාට මහජන වරමක් හම්බෙලා තියෙනවා මේ දේවල් ක්‍රියාත්මක කරන්න. දැන් කියනනේ අපිට මේ වෙනුවෙන් ජනතා වරම තියනවා කියලා. ඔය ජනතා වරම තියනවා තොරතුරු දරගෙන පනත ගේන්න. බාධාවක් නැහැ. ජනතා වරම තියනවා ජාතික විගණන පනත ගේන්න. බාධාවක් නැහැ. ජනවරම ලැබිලා තියෙනවා ආචාර ධර්ම පද්ධතියක් මහජන නියෝජිතින් සදා ඉදිරිපත් කරන්න. බාධාවක් නැහැ. ඉතින් ගේන්න එපා එහෙනම්. ඒවා ගේන්නේ නැහනේ. දැන් මේ සාකච්ඡාව ප්‍රජාතන්ත්‍රවාදී නම් ඒක ශක්තිමත් කිරීම නම් ඒවා ජනතාවට ලබා දීම නම් මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි එක්සත් ජාතික පක්ෂය හරි විරෝධතාවයක් තියෙනවද ඒ වෙනුවෙන්? අගමැතිතුමා ඉංග්‍රීසි කතා කරනකොට සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා කතා කරයිද තොරතුරු දැනගැනීමේ පනතට විරුද්ධයි කියලා? ගේන්න පුළුවන් ඒවා. ඒවට එකඟතාවයක් ලැබිලා තියෙනවා, ජනවරම ලැබිලා තියෙනවා, ඡන්දය ලැබිලා තියෙනවා, බලය ලැබිලා තියෙනවා. හැබැයි තමුන්නාන්සලා ගේන්නේ නැහැ. ඇයි ගේන්නේ නැත්තේ? ගේන්නේ නැහැ කියලා කියන්නෙත් නැහැ. අඩුතරම එහෙමනම් ඒක ජනතාව තීන්දුව කරයි මේ ආණ්ඩුව ඒවා ගේන්නේ නැහැ කියලා. ගේනවා කියලා ඇහෙනවා. ඔච්චරයි. හරිද? ගේනවා කියලා ඇහෙනවා. හරිද? බාලගිරි දොස්සේ වගේ. ගේනවා. හැබැයි වැඩක් නැහැ. තමුන්නාන්සලා අර තෙල් මිල බස්සනවා වගේ තමයි ඕක. බින්දුවටම බස්සන් පස්සේ බස්සනවා කියනවා. ඒ වගේ තමයි ඒක නිසා ඉතාම පැහැදිලි මේ ආණ්ඩුක ව්‍යවස්ථා මණ්ඩලයේ කතාවත් මම කියන්නේ ඒ අර බාලගිරි දෝෂේම කාරණා හැටියට තමයි පේන්නේ. ඒකෙදි අවංකභාවය අහන්න එපා ජනතාවගෙන්. අවංකභාවය අහන්න එපා අපෙන්. අවංකභාවය ඔබෙන් අහන්න. අවංකභාවය ඔබ තුලින් අහන්න. ඔබේම තුලින් අහන්න අවංකභාවය. ආණ්ඩු පක්ෂයක් හැටියට ආණ්ඩු පක්ෂයට තියෙන අවංකභාවය. ඒකයි අහන්න ඕන ප්‍රශ්නේ. ඒ අතර එකඟතාවයක් නැතුව ඒ එකඟතාවයේ නැතිකම වහගන්න මේ වගේ පාර්ලිමේන්තු දින පාර්ලිමේන්තු පැය කන්න එපා. මේ නාස්ති කිරීම අපරාධයක් එතකොට. ඒ නිසා අපි පුළුවන් නම් අභියෝග කරනවා ඔබගේ අවංකභාවය ජනතාවට පෙන්වන්න, ඔබගේ සුජාතභාවය ජනතාවට පෙන්වන්න මේ වැඩේ අධිවර කරන්න කියලා. ස්තුතියි නියෝජක කතානායකතුමනි.